අද 2021 ජූනි 10 බ්‍රහස්පතින්දා සිරස්තල ශ්‍රී ලංකීය ප්‍රභේදයක් යටපත් කරමින් රට තුළ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයේ දරුණු ව්‍යාප්තියක්. ඉන්දීය වෛරසයත් යලි මෙරටින් හමුවේ. වැඩිම කොවිඩ් මරණත් ඊයේ. කොවිඩ් රෝගියෙකු බලෙන් රැගෙන යාමෙන් අම්පාර රෝහල නොසන්සුන්. අක්‍රමවත් එන්නත් කරණය නිසා ගෙනිගත් හේන කොවිඩ් පොකුරකට අතවනයි. 14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ. යුද හමුදාපති කියයි. විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා සියලු බැංකු හෙටත් වැඩ. තැපැල් කාර්යාල සෙනසුරාදාත් විවෘතයි. මෙල්බන් කොවිඩ් පොකුරේ ආරම්භය ශ්‍රී ලංකාවේ සිට ගිය අයෙකුගෙන් නොවන බව හෙළි වෙයි. ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ ඉන්දියාවෙන්. එක්ස්ප්‍රස් පර්ල් අවට චන්ද්‍රිකා ඡායාරූපයක් නිසා තෙල් පැල්ලමක් ගැන විදෙස් මාධ්‍යවලට සැකයක්. තෙල් කාන්දුවක් නැතයි මෙරටින් ප්‍රතිචාර. අපිට ලැබිලා තියෙන උත්තරය තමයි එහෙම තෙල් කාන්දුවක් නැහැ කියන එක. ඇල්ගී එක පාරටම පිබිදීමක්. උනහම තමයි කලර් එක එන්නේ. සිරස්තල. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මීට පෙර මෙරටින් සුලභව වාර්තා වූ දේශීය කොවිඩ් ප්‍රභේදය අභිබවා බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේදය රට පුරා ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ නවතම වාර්තාවෙන් අනාවරණ කරනවා. ඒ අතර ඉන්දිය කොවිඩ් ප්‍රභේදය සහිත තවත් පුද්ගලයෙකුද නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1900 සීමාවත් පසු කළා. කොවිඩ් ආසාදිත තවත් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. රජය විසින් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙයයි. එම මරණ අතරින් 19ක් මැයි මාස 17 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුලත් සෙසු මරණ 48 ජුනි 1 වනදා සිට ජුනි 8 වනදා දක්වා කාලය තුලත් සිදු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුද්ගලයන් 6 දෙනෙකු නිවසේදී මිය ගොස් තිබූ අතර තවත් 5 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීත් ජීවිතක්ෂයට පත්ව සිටියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජය ඊයේ තහවුරු කළ මරණ අතරට දින 8ක බිලිඳෙකුද අයත් වන අතර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ගම්පොළ මූලික රෝහලේදී එම බිලිඳා ජීවිතක්ෂයට පත්ව තිබුණා. කොවිඩ් ආසාදිතව මෙරට සිදු වූ ලාබාලතම මරණය මෙයයි. එමෙන්ම වයස අවුරුදු 21 සහ 29 වයස්වල තරුණයින් දෙදෙනෙකුද කොළඹ ජාතික රෝහලේදී සහ නෝරෙලි දිස්ත්‍රික් මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ වෙනත් රෝග තත්ත්වයන් සමග කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ජුනි මාසයේ ගෙවුණු දින 9 තුල පමණක් කොවිඩ් ආසාදිත මරණ 426ක් රජය තහවුරු කර ඇති අතර එය ඉක්ුත් මැයි මාසයේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 50% ඉක්මවා යාමක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය විසින් මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳ සිදු කළ නව අධ්‍යයන වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දී තිබෙනවා. එම විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ ඇල්ෆා හිවත් බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයන් කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරදුව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවයි. ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයෙකු වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු ඉන්දියාවේ සිට මෙරට පැමිණි පුද්ගලයෙක්. ලංකාවේ පහුගිය මාසය තුල B117 කියන ප්‍රභේදය ආශ්‍රිතව ජාන විශ්ලේෂණ අනුක්‍රම පරීක්ෂණ මගින් තහවුරු කරා 80 දෙනෙක්ගේ මේ රෝගය ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා කියලා. B117 කියන ප්‍රභේදය ඉංගලන්තයෙන් තමයි ඒක පටන් ගත්තේ. ඊට අමතරව අපි එක පුද්ගලයෙක්ගේ වාර්තා කරා ඉන්දියානු ප්‍රභේදය කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිත පුද්ගලයෙක්ගේ ජෛව සාම්පලයකට අපි තහවුරු කරා. ඒ පුද්ගලයා ඇත්තටම මේ නිරෝධායනය වෙන කෙනෙක්.
කෙනෙක්. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හම්බෙච්ච පුද්ගලෙක් නෙමෙයි. ඊට අමතරව කාලයක් තිස්සේ අපේ ලංකාවේ වැඩිපුරම පැතිරිච්ච ප්‍රභේදය තමයි B1411 කියන ශ්‍රී ලාංකීය ප්‍රභේදය. මේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය ආශ්‍රිතව එකම එක පුද්ගලික වාර්තා වුණායි විසමහාරාම ප්‍රදේශයෙන්. විශේෂිත වූ PCR වර්ග තියෙනවා. එංගලන්ත ප්‍රභේදය විශේෂයෙන් මේ අල්ෆා ප්‍රභේදය හඳුනාගත හැකි අනුමාන කර හැකි ප්‍රභේද. කරන්න පුළුවන් PCR පරීක්ෂණ අපි යනවා. ඒ පරීක්ෂණත් 460ක් කල්ලි බලලා තහවුරු කරා. මේ මං ඉස්සෙල්ලා කිය ප්‍රදේශවල අමතරව නුවර ප්‍රදේශයේත් එවැනි හම්බෙච්ච සාම්පල් වලත් මේ එංගලන්ත ප්‍රභේදය වාර්තා වෙන තියෙනවා. මේ අලුත් ප්‍රභේදයේ පැතිරී යාම සම්බන්ධව මොකක්ද කියන්නේ වේගය? අඩුම තරමේ 50%කට වැඩි වේගයකින් පැතිරෙනවා. ඒ වගේම මේකේ තියෙන රෝගී දරුණුභාවය සහ මාරාන්තිකභාවය 50-55ක් විතර වැඩි. ඉතින් ඒ ප්‍රභේදය තමයි තාම ලංකාවේ තියෙන්නේ. වෙනත් අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය සම්පූර්ණයෙන්ම වගේ යටපත් කරගෙන මේ ඇල්ෆා ප්‍රභේදය දැන් මතුවලා තියෙනවා. ඒක වයිතුමේ දැන් අපේ රටේ වාර්තා කරන එන්නත් වර්ග 3ක්. දැන් ඒ එන්නත් වර්ග කොහොමද මේ වෛරස් වලට මුහුණ දෙන්නේ? ඉතින් ඔබ දකින්න ඇති මේ සැරේ අපි වාර්තා කරපු ඒ වාර්තාවෙත් තියෙනවා සෞඛ්‍ය අංශයේ කීප දෙනෙක්ටත් හැදුනා. හැදින කිසිම දෙනෙක්ට අමාරු වුණේ නැහැ. මම කියන්නේ මිය ගියේ නැහැ. ඉතින් සියලු දෙනාම රෝගේ වැළඳුණත් ඊටාම ඉක්මනින් සුවය ලැබලා ගෙදර එන්න හැකියාව ලැබෙන විශේෂයෙන්ම එන්නත් කරන නිසා. ඒ ඇත්තටම එන්නත ලබා දීලා තිබේ කොවිෂීල්ඩ් කියන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත පුද්ගලයන්. සුගේදා මෙල්බන් නුවර ලොක්ඩවුන් කිරීමකට ලක් කරා. හැබැයි එතෙන්දී මේ සොයාගත්තේ මේ ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක්ගේ ඉන්දියානු ප්‍රභේදයේ හින්දා තමයි මේ සිද්ධිය ඇති වුනේ කියලා. ඒ ඕස්ට්‍රේලියාවේ වාර්තා වෙච්ච පුද්ගලයා ලංකාව තුළට පැමිණි පුද්ගලයෙක් නෙමෙයි. ලංකාව හරහා අපි කියන ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක් විදිහට ගිය කෙනෙක් විතරයි. ලංකාව තුළට කිසිම විටක ඇතුළත් වීමක් වෙලා නැහැ. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හෝ කිසිම විටක වාර්තා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් 2735 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. ගම්පහින් 545ක්, කොළඹින් 543ක්, කළුතරින් 358ක් සහ සෙසු දිස්ත්‍රික්ක 22කින් 1270 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙනවා. නව සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මාගල්කල්දේ සුදත්ත හිමියන්ටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. උන්වහන්සේගේ රේදුරට වෛරසය ආසාදනය වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණයෙන් මේ බව තහවුරු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීමක් සඳහා සහභාගී වීමට පෙර සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී හෝමාගම පිටිපන දෙල්ගහකන්ද ප්‍රදේශයේ නිවසක මියගිය වයෝවෘද්ධ කාන්තාවකගේ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වුණා. කෙසේ වෙතත් ඇයගේ වාර්තා ලැබීමට පෙර බොහෝ පිරිසක් එම අවමගුල් අවස්ථාවේ පෙරසූදානම් කටයුතු වලට සහභාගී වී තිබූ අතර ඒ අතරින් 25 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. අපි දන්නවා මරණ ගයක් සඳහා සහභාගී හැකි උපරිම පුද්ගලික සංඛ්‍යාව 15ක් කියලා සීමා පනවලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ නිවසේ සිදුවන සෑම මරණයක මේ දිනවල PCR පරීක්ෂණ සඳහා යොමු කරන බැවින් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු එම නිවසට නොයා සිටිය යුතුයි. මන්ද එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු වුවොත් බොහෝ විට නිවසේ අනිත් පුද්ගලයන් කොවිඩ් ආසාදිතයින්. වරල්ලා විට ගුල විට දකුණ ග්‍රාමීණ නිලධාරී වසමේ පුද්ගලයන් නිරන්තරයෙන් රෝග ලක්ෂණ පෙන්වීම කිරීම නිසා සෞඛ්‍ය අංශ විසින් පසුගිය දෙදින තුල 101 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබූ අතර ඉන් 51 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් අම්පාර මධ්‍යම කඳවුර රෝහලට ඊයේ රාත්‍රියේ රැගෙන පැමිණි කාන්තාවකට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඇයව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කරවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතරතුර ඇගේ ඥාතීන් බලහත්කාරයෙන් රෝගියා රැගෙන යාමට කටයුතු කළේ මෙලෙසින්. පොලිසියට කෝල් කළා මේක අරන් යන්න බෑනේ ඉතින් මම පොසිටිව් නේ. එම කාන්තාව මේ වන විට කලමුණේ අශ්‍රෆ් අනුස්මරණ රෝහලට ඇතුළත්ව කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් ඇගේ ඥාතීන් නිරෝධායනයට යොමු කර ඇති බවත් අම්පාර මධ්‍යම කඳවුර පොලිසිය සඳහන් කළා. කටුබෙද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යන රසායනාගාරයක නිසි සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් වලින් තොරව PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවට අද දිනට තොරතුරු වාර්තා වුණා. ඒ සේවිකාවක් හෙළි කළේ නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පරීක්ෂණ සිදු කිරීම හමුවේ තමන්ටද කොවිඩ් ආසාදනය වූ බවයි. මම පොසිටිව් වුණා. මගේ ඇන්ටිජන් එකක්වත් කරේ නෑ. මට ඒ රෝග ලක්ෂණ ඔක්කොම දැනටත් දැනටත් කරනවා. දැනට පොසිටිව් වෙනවා. අපි කියන නිකන්වත් වෙන්නේ අපේ ආරක්ෂිත එල්මක්වත් නෑ. මෙතන සීල් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මොකද එතෙන්ට එනවා පේෂන්ට් ලා වකුගඩුව මාරු තියෙන ඒ අය ඔක්කොම ඇවිල්ලා අතන ඉන්නවා. ලෝක ඇතුලේ AC එකක් දාගෙන. දැන් මේ පරීක්ෂණ කරන්නේවත් ඇතුලේ අර පේෂන්ට් ඔක්කොම එක පොඩේ විතර වෙන් කරලා මේ PCR ඒවත් ඇන්ටිජන් ඒවත් කරන්නේ. ඒකට මොරටුවේ පැතුරුනේ මේ ලැබ් එක නිසා. දැන් ඒ සර්ටස් පොසිටිව් 22ක් ඒත් හංගනවා.
අද තවත් කොවිඩ් ආසාදිතයින් 2142 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 66060 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුද්ගලයන් 6828 දෙනෙකුටත් ඊයේ ලබා දුන් බව වසංගතුරක විද්‍යාඥයෙකු සඳහන් කළා. නුවරඑළිය ගිනිගත් හේන ජාතික පාසලේදී 3000කට ආසන්න පිරිසකට අද සයිනෝෆාම් එන්නත ලබා දීම සිදු වූ නමුත් ඊට එක්වූ ප්‍රදේශීය ජනතාවට පවත්වාගත යුතු පුද්ගල දුරස්ථභාවය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාද පැමිණ සිටියා. වෛද්‍ය සේවාවේ අමතර දීමනා 78%කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වීමට එරෙහිව සහ වෛද්‍ය නොවන සේවාවන්හි ඉල්ලීම් 15ක් මුල් කර ගනිමින් පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදින්ගේ බල මණ්ඩලය සහ සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව හෙට උදෑසන 7 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දවසේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරා. ඊයේ දවසේ කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යවරිය හරියට දැනගෙන හිටියේ නැහැ. පෙරමුණේ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයට N95 මාස්ක් එකක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි පෙරේදා වෛද්‍යවරුන්ට අතට රුපියල් 40000ක් 50000ක් 76000ක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පේපර් එකක් අස්සම් කරා. ඒක අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. අපි දැක්කා ඊයේ අධ්‍යක්ෂවරයෙක් කියනවා මාධ්‍ය ප්‍රශ්න කරනවා මේක. මේ වෛද්‍යවරුන්ට වැඩි කරාද? වගකීමෙන් කියන්නේ සත 5ක්වත් වැඩි කරලා නැහැ කියලා තමයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ. ඒ කතා කරපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට 78120ක් වැඩිපුර දෙනවා මේ මාසේ ඉඳන්. එහෙම වැඩිපුර හම්බෙන්නේ හින්දාද බොරු කියන්නේ කියලා අපි දන්නේ නැහැ. වැඩිපුර දීමනාවක් දීලා එක ශ්‍රේණියකට. ඒතකොට අනිත්ට මානසිකත්වයක් එනවා. අපිට අසාධාරණයක් කරා. අපිට තමයි අමාරු. අපි හෙට දවසේ කිසිම කොවිඩ් රෝහලක විරෝධතාවය හානියක් වන ආකාරයේ විරෝධතාවයක් ප්‍රකාශ කරන්නේ නැහැ. හානිය නැති ආකාරයේ විරෝධතාවි ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතනවා රජ වෛද්‍ය නිලධාරී සංගමයෙන් අපි අහන්න කැමති ගාල්ලේ මේ ඊයේ පෙරේදා සිදුවෙච්ච සිදුවීම මම හිතන්නේ එතුමන්ලා ඒ ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ. ඒ වගේම ඒ ගාල්ලේ වෙච්ච සිදුවීම කොළඹ සිදු වුණා අනන්ත අප්‍රමාණ. නමුත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලාට අයිතියක් තියෙනවා දොරටුරු දෙන ගැනීම පනත යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසීම් කරන්න කාටද මේ වසන්වල එන්නත විද්‍ය කියලා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බොහෝ දෙනාට ඒගොල්ලන්ගේ පවුල්වල උදවිය ඒගොල්ලන්ගේ මෙහෙකරුවන්ට රියදුරන්ට සියලු දෙනාට මේ එන්නත විදගත්. නමුත් අද වෙනතුරු ආවටත් ගාමිණිධාරීන්ට මේ එන්නත සම්බන්ධව කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. ඉතින් අපි අද ඉඳලා මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ගාමිණිධාරීන් මෙම එන්නත් කරන වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළා තියෙනවා. දැනට බලපැවැත්වෙන සංචරණ සීමා එළඹෙන 14 වැනිදා අලුයම 4න් පසු දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සංචරණ සීමා දීර්ඝ කරන බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්. මේ අතර විශ්‍රාමිකයන් සඳහා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම අද ආරම්භ වුණා. විශ්‍රාමිකයන් සඳහා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම අද සහ හෙට යන දෙදින තුල සිදු කරනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු මෙන්ම තැපැල් කාර්යාලද විවෘතව තිබෙනවා. ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය පවසන්නේ එළඹෙන සෙනසුරාදා දිනේදීද තැපැල් කාර්යාල තුළින් විශ්‍රාම වැටුප් ලබාගත හැකි බවයි. විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා බැංකු සහ තැපැල් කාර්යාල වෙත යන විශ්‍රාමිකයින්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට රජය කටයුතු දා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව විශ්‍රාමිකයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු දා තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක විශ්‍රාමිකයින් බැංකු සහ තැපැල් කාර්යාලවලට ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් පීඩාවට පත් වුණා. රජේ මේ බොරුවක් නකරන්නේ බස් දානවා කියලා මං 60ක්ම තුනක් පයින් ආවලු. කවුරුත් කිව්වෙන්නේ ආවතන දෙන්න කියලා. වෙලාවක් කිව්වේ. මොකෝ පයින් මහානේ මහත්මයා දැන් ආමි බස් දාලා තියෙනවා කිව්වේ. ආමි බස් දාලා අපිට අහුවෙන්නේ මම කළු බෝවෙන්නේ මේ. නෑ වාසුකම් සරදරනේ බස් එකක් පාරේ යන්නේ නෑ නේ. බයිසිකලේ ආවි ඉතින් එන්නත් කරදරයන්නේ හුලක් ගහ ගන්න තැනකුත් නෑ. මේ අවස්ථාවේ මේ වගේ පෝලිං වල ඉන්න වැඩිය විශ්‍රාමකට නිවසට ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණා නම් තමයි ඒක වැදගත් වෙන්නේ. මේ අතර වවුනියාව ශාන්තසෝලේ ප්‍රදේශයේදී මුව ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ 25 හැවිරිදි පුද්ගලයෙකු එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී තිබෙනවා. ඒ මුව ආවරණ නොමැතිවීම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විමසීමත් සමගයි.
ඔය සීමාතේ ආවනම් හොඳයි. පුළුවන් නම් මට ආරක්ෂාව දෙන්න ජීප් එකක් අරගෙන එන්න මේ ඇකියුස්ට් එක අරගෙන යන්න පුළුවන්. නැත්තම් මම වවුනියා යනවා කමෙන්ට් එක දාන්න. මගේ බටන් ඉවරයි. අත්ෙන් ගැව්වා. පහර දුන් පුද්ගලයා සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන අතර අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුළ සංචලන සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1057ක්. එසේම අද දිනේදීත් සංචලන සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. සංචලන සීමා ක්‍රියාත්මක වන අද දිනේ පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹට ඇතුළු වන වාහනවල යම් අඩුවීමක් දක්නට ලැබුණද ඇතැම් ප්‍රධාන පිවිසුම් ආශ්‍රිතව විශාල වාහන සංඛ්‍යාවක් දක්නට ලැබුණා. දෙකක් මේ චෙක් කරේ නැහැ අපි මම දැන් චෙක් කරන්නේ මේක මේ සංචලන සීමාව කිව්වට මේක ඉතින් මිනිස්සු අදිතරක් පාර යනවා. මේ අතර දැනට බාල පැවැත්වෙන සංචලන සීමා එළඹෙන 14 වෙනිදා අලුයම 4න් පසු දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සංචලන සීමා දීර්ඝ කරන බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්. කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසු රටකින් නිවේදනය කළ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා. එම ගණන 6138ක්. කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් පෙන්වමින් සිටි ඉන්දියාව ඊයේ යලිත් ගෝලීය සංඛ්‍යා ලේඛනවල ඉහළට පැමිණියා. ඒ දිනකදී රටකින් නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වීමෙන් එම මරණ ගණන 6138ක්. බිහාර් ප්‍රාන්තයේ කොවිඩ් මරණ සංශෝධනය කිරීමත් සමග මෙම තත්ත්වය වාර්තා වී තිබුණා. මෙන් පෙර පළ වූ නිල වාර්තාවලට අනුව කොවිඩ් වසංගතය තුළ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ මුළු මරණ ගණන 5500ක්. නමුත් ඊයේ සංශෝධනය කිරීමත් සමග පැවති මරණ ගණනට තවත් මරණ 3951ක් එක් වුණා. ඉන්දියාව වැඩිම දෛනික මරණ අතරට එක් වූයේ ඒ අනුවයි. ලෝක ප්‍රජාව අතරේ බෙදා දීම සඳහා කොවිඩ් මර්ධනින්වත් මාත්‍රා මිලියන 500ක් මිලදී ගන්නා බව ඇමරිකාව ඊයේ නිවේදනය කළා. එසේ මිලදී ගන්නේ 95ක සාර්ථකත්වයක් ඇති Pfizer BioNTech එන්නතයි. නොබෝ දිනයකින් අරබෙන G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තයට පැමිණ සිටින ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එන්නත් බෙදා දීම වැඩපිළිවෙල සම්බන්ධ පුළුල් පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතයි. ඇමරිකාව ලෝක ප්‍රජාව වෙනුවෙන් මිලදී ගන්නා එන්නත් තොගෙන් මාත්‍රා මිලියන 200ක් මේ වසරේදීම බෙදා දීමට නියමිතයි. ඉදිරි මාත්‍රා මිලියන 300 ලබන වසරේ පළමු අර්ධයේදී ලබා දීමට යෝජනා වී තිබෙනවා. එන්නත් තොගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩපිළිවෙල වෙත ලබා දීම ඇමරිකාවේ අපේක්ෂාවයි. ඒ යටතේ ලෝකයේ අඩු ආදායම් ලැබී රටවල් 92ක් සහ අප්‍රිකානු කලාපීය රටවලට නොමිලේ එන්නත් ලබා දීම සිදු වනු ඇති. මේ අතර කොවිඩ් එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයන් ඒ වෙනුවෙන් දිරිමත් කිරීම සඳහා නොමිලේ කන්සා ලබා දීමට ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ කටයුතු කරමින් සිටිනවා. ලබන ජූලි මාස 12 වෙනිදා දක්වා ඒ ක්‍රියාත්මක කරන්නේ ප්‍රාන්තයේ මත්පැන් සහ කන්සා මණ්ඩලය විසින්. මේ යටතේ වයස අවුරුදු 21කට වැඩි පිරිසට පමණක් එන්නත් ලබාගත් පසුව කන්සා නොමිලේ ලබා දීම සිදු කරනවා. මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 17 කෝටි 52 ලක්ෂ ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන මරණ ගණන 37 ලක්ෂ 78000කට අධිකයි. මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූප මගින් දැක ගන්නට ලැබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් සමුද්‍ර විශේෂඥයින් පෙන්වා දෙන්නේ විෂ සහිත ඇල්ගී විශේෂයක් නෞකාව ආශ්‍රිත මුහුදේ නිර්මාණය වෙමින් පවතින බවයි. කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය දෙවනදා ගැඹුරු මුහුද දෙස රැඳගෙන යාමට කටයුතු කිරීමේදී නැව තුළට ජලය කාන්දු වීම නිසා එය ගිලී යාමට ලක් වුණා. මේ වන විට නැව මුහුදුබත් වෙමින් පවතිනවා. මේ ඊයේ පස්වරුවේ නෞකාව දිසූ ආකාරයයි. චන්ද්‍රිකා ඡායාරූප පුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ අද වන විට නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් දැක ගන්නට ලැබෙන බවයි. නෞකාවේ සිට විශාල ප්‍රදේශයක් පුරා මෙම පැල්ලම දැක ගන්නට ලැබෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වූයේ. මෙවන් පසුබිමක අද දහවල් නාරා ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් නැවාසලට ගොස් ජල සාම්පල ලබාගෙන තිබෙනවා. එහි වාර්තා ලැබීමට දින දෙකක් පමණ ගත වන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. තෙල් කාන්දුවක් කියලා කියන්නේ අපි වතුරට ඩීසල් ටිකක් වැදුනා වගේ නෙවෙයි. නැවකක තියෙන බංකර් ඔයිල් කියලා කියන්නේ තාමත්ම ඝන තාර වගේ සමුද්‍ර ජීවිතය තාමත්ම හානි කර දෙයක්. නිසා ඒ තෙල් එළියට ආවනම් අපිට තාමත්ම පැහැදිලිව පේනවා. එක්ස්ප්‍රස් පර්ල් ගිල්ල තියෙන නැව වටේ තියෙනවා නාවික හමුදාවට අයත් නැවක් තියෙනවා. වරාය අධිකාරියට අයත් නැවක් තියෙනවා. ඉන්දියානු
පෙරලාරක්ෂක හමුදාවට අයිති නැව් දෙකක් තියෙනවා. ඊට අමතරව මේ නැව ගොඩ ගන්නම ඇවිල්ලා තියෙන තවත් නැවක් තියෙනවා. නැව් පහක් තියෙනවා. මේ නැව් පහෙන්ම විස්තර ගත්තා මෙහෙම තෙල් කාන්දුවක් තියෙනවද කියලා. ඔව් පස් දෙනාගෙන්ම අපිට ලැබිලා තියෙන උත්තරය තමයි එහෙම තෙල් කාන්දුවක් නැහැ කියන එක දැනට. මේ අතර ටෝක් විත් චතුර එක්ස්ප්‍රස් වැඩසටහනට එක්වෙමින් බ්‍රිතාන්‍යයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ පරීක්ෂක ආචාර්ය ගෞතම වීරකෝන් මහත්මිය කියා සිටියේ නෞකාවසල මුහුදේ විෂ සහිත ඇල්ගී විශේෂයක් නිර්මාණය වන බවයි. දැන් මේ එකතු වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය වලින් නිරීක්ෂණය කරනවද ඇල්ගේ පිබිදීමක් හෝ වෙනත් පිබිදීමක් මුහුදු කලාපේ වෙනසක්? ලංකාවේ Air Force එකෙන් ගත්ත aerial photographs දැන්වවට වලයාකාරව ලොකු වතුර ප්‍රමාණයක වර්ණ වෙනස් වීමක් ඒක මේ හුඟක් කොළ පැහැයට හුරුයි. එතකොට අපි ඒ ඡායාරූප ඉතා විශාල කරලා නිරීක්ෂණය කළාම අපිට බලා ගන්න පුළුවන් වුණා උදාහරණයක් තමයි බේරේ වැව. දැන් බේරේ වැවේ ටොක්සික් ඇල්ගල් බ්ලූම් එකක් එනකොට අපි දන්නවා ඒක පාට වෙනස් වෙනවා කියලා. ඒ එවැනිම සංසිද්ධියක් තමයි මේ මුහුදාවට කලාපේ අපිට ඒ ඡායාරූප වලින් දකින්න පුළුවන් වුණේ. එතකොට මේ ඇල්ගේ වලට සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන නයිට්‍රජන් වලට අමතරව දැන් මේ නැවෙන් එකතු වෙන අමතර නයිට්‍රජන් ප්‍රභව නිසා ඒ ඇල්ගේ ඉතා විශාල ලෙස ප්‍රභා සංශ්ලේෂණ එක පාරටම පිබිදීමක් නැත්නම් බ්ලූම් එකක් විදියට උනහම තමයි කලර් එක එන්නේ. ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕනේ මේ නැවේ ගෙනිච්චේ හුඟක් විෂ සහිත රසායන ද්‍රව්‍ය. එතකොට මේ ඇල්ගේ බ්ලූම් එක විෂ සහිත ඇල්ගේ බ්ලූම් එකක් තමයි එතනින් ඇති වෙන්න පුළුවන්. මේ අතර ගිනිගෙන විනාශයට පත් වූ නැවේ කොටසක් හෝ එහි තිබූ බහලුමක කොටසක් හලාවත මුතුපන්තිය දූපතට ඊයේ ගසාගෙන වෙත් තිබෙනවා. මේ අතර නැවේ සැක කරන කිලෝ 250කට වඩා බරකි තාක්ෂණික උපකරණ සහිත යකඩ බෝයාවක් ඊයේ සවස කළුතර මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා. අම්බලන්ගොඩ හික්කඩුව සහ ගාලුමෝදර මුහුදු විරළ තීරයන් ආශ්‍රිතව මේගේ කැස් බැවුන් තිදෙනෙකුගේ සිරුරු ගොඩ ගසා තිබුණේ මෙලෙසින්. මේ සිදුවුණු හානිය සහ වෙන්න තියෙන හානිය තක්සේරු කරන්න දැන් කටයුතු කරනවා. මගේ මතය නම් මේ කොහොම තක්සේරු කරන්නද කියලා. මට නම් මේවා නිකන් මිලියන ගාණෙන් බිලියන ගාණෙන් මේ හානිය තක්සේරු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මොකද මේක මම පරිසර අමාත්‍යවරයා විදියට කියන්නේ මේ වන හානිය අදට තක්සේරු කරගන්න බැරි මට්ටමක හානියක් වෙනවා. අද නෙමෙයි තව අවුරුදු 20කින් 30කින් පවා මේකේ බලපෑම අපිට එන්න ඉඩ තියෙනවා. පරිසර හානිය ඩොලර් වලින් පියවන්න පුළුවන් කමක් නැහැ. රජයේ සතු ඉඩම් පෞද්ගලීකරණය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් ලැබෙ නොමැති බව පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් පවසනවා. අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ අවස්ථාවේ රජය සෙලෙන්ඩිවා නමින් පෝට් සිටි එක යටතේ සමාගම් 3ක් පිහිටුවලා අපේ රජයේ සතු ආයතන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ ගපුර් ගොඩනැගිල්ල යෝක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි විදේශ අමාත්‍යාංශෙත් පිහිටි ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ල පොලිස් මූලස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය කොම්පැනි පොලිසිය පොලිස් ක්‍රීඩාංගණය පොලිස් නිවාස සංකීර්ණය ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා ක්‍රීඩාංගණය MOD සයිබර් ඔපරේෂන් කියන මේ සියලු රජයේ සතු ආයතන සමාගම් 3 මේ යටතේ පිටවල මේ රාජ්‍ය දීපල ඒවට පවරගෙන ක්‍රියාත්මක කරන්න හදනවා. මේක ඉතාම භයානකයි. මේ රාජ්‍ය දීපල ජනතාව සතු දීපල මේවා එක ආකාරයට අලෙවි කරන්න වෙන්දේසි කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මේවා හරියට සාංගික දීපල වගේ කියලා හිතලා කටයුතු කරන්න කියලා මේ රජයට අපි කරුණාවෙන් දැනුම් දෙනවා. අනිත් පැත්තට මෙතන මේ කටයුත්තේදී විදේශීය සමාගම් වලට මේවා අලෙවි කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය රජයට විරුද්ධව කතා කළේ මේවා පිළිබඳව. එහෙම කරන්නේ නැහැ කියලා ආපු රජයක් මේ තියෙන්නේ. ඒ නිසා දැඩි ලෙස මේ රජයෙන් ඉල්ලා හිටිනවා මේ රාජ්‍ය දීපල විකුණලා රටක ජනතාවට අවසානයේට මොනවද විකුණන්නේ? අගමැතිතුමා පහුගියදා මේ සතියකට විතර උඩදී පන්සලට ඇවිල්ලා ගියා. අගමැතිතුමාට මේ විදිහට මම කිව්වා මේවා කරුණා කරලා කරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වට කරගෙන ඉන්න ඇතැම් නිලධාරීන් මේ තනකොළ ගහ පෑගිලා නැති කුරුම්බ ගෙඩියක් කට තියලා බීපු නැති ගහක මලක් නෙලලා පූජා කරපු නැති අතින් බත් ටිකක් කාපු නැති පිරිසක් ඉන්නේ. ඉංග්‍රීසියෙන් හිතන ටයිකෝට් කාරයෝ ටිකක් අස්සේ රිංගලා ඉන්නවා බෝනගේන් කාරයෝ පාත් පයින්ඩර් කාරයෝ. මේ තමයි හෙනේ අපිට දුකයි ගෝඨාභය මහත්තයාගේ.